10 ශ්‍රේණිය 10 වෙනි පාඩම. රසායනික බන්ධන. අපි දැන් සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ විෂම පරමාණුක අණු පිළිබඳව. ඉතින් දුවේ පුතේ ඔබට මතක ඇති අපි 9 ශ්‍රේණියේදී විෂම පරමාණුක අණු අධ්‍යයනය කළා. ඉන් විෂම පරමාණුක අණු කිහිපයක් සඳහා ඔබ නිදසුන් සාකච්ඡා කළා. නමුත් ඒ අවස්ථාවේදී අපට අවබෝධයක් තිබුණේ නැහැ ඒ විෂම පරමාණුක අණුවක් උනේ කොහොමද? මේ ආකාරයට මේ පරමාණු සම්බන්ධ වෙන්නේ ඇයි කියන එක. නමුත් දැන් ගොල පුතාලට අවබෝධයක් ඇති මේ පරමාණුවක් තමන්ගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්නට දරපු උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ආකාරයට අණු සකස් වෙන්නේ කියන කරුණ. විෂම පරමාණුක අණු සෑදෙනකොට ඒ කියන්නේ පරමාණු සංයෝජනය වෙනකොට ඊට සම්බන්ධ වෙන පරමාණු සංඛ්‍යාව දෙකක් හෝ ඊට වැඩි ගණනක් වෙන්නට පුළුවන්. ඒ තීරණය කරන ආකාරය අපි හඳුනගමු. එහෙමනම් පුතේ අපි ඔබට ඔබේ නිර්දේශයේ තිබෙන අණු කිහිපයක් පිළිබඳවයි අධ්‍යයනය කරන්නට සූදානම් වෙන්නේ. එම අණු සම්බන්ධ සටහන් අඳිනකොට ඔබ පහත පියවර අනුගමනය කරන්නට ඕනේ. එහිදීත් අපි රූප සටහනක් මගින් දක්වනවා. තිත්කතිර සටහන, ලුයිස් තිත් ව්‍යුහය සහ ලුයිස් ව්‍යුහය කියන අවස්ථා සියල්ල භාවිතා කරනවා. එහෙනම් අපි පළමුව සූදානම් වෙන්නේ රූප සටහන මගින් අණු සෑදෙන ආකාරය හඳුනා ගන්න. පළමුවෙන්ම කරන්නට ඕනේ මූලද්‍රව්‍ය දෙකේ සංකේත ලියලා පරමාණුක ක්‍රමාංකය හඳුනාගෙන ඒ අනුව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නට ඕනේ. ඊට පස්සේ ඒ මූලද්‍රව්‍යයේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්නට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා හඳුනා ගන්නට ඕනේ. ඒ අනුව මූලද්‍රව්‍ය දෙකෙන් බන්ධනය සඳහා හවුලට දායක වන පරමාණු සංඛ්‍යා තීරණය කරගන්නට ඕනේ. ඊට පස්සේ තමයි අපිට සංයෝග අණුවේ සූත්‍රය සඳහන් කරන්නට හැකියාව ලැබෙන්නේ. අපි බලමු පුතේ පළමුවෙන්ම ඇමෝනියා අණුව. ඒ කියන්නේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්න කොහොමද කියලා. එහිදී පළමුවෙන්ම අපි හඳුනා ගන්නවා නයිට්‍රජන් වල පරමාණුක ක්‍රමාංකය. ඔබට මතකයි නයිට්‍රජන් වල පරමාණුක ක්‍රමාංකය 7යි. ඒ අනුව එහි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 7යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 5යි. එයාට අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්නට තව ඉලෙක්ට්‍රෝන 3ක් අවශ්‍යයි. අපි දන්න දෙයක් තියෙනවා පරමාණුවකට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තමයි එයා හවුලට ලබන්නේ. එහෙනම් එයා හවුලට ලබා දෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් 3ක් වෙනවා. හයිඩ්‍රජන් වල පරමාණුක ක්‍රමාංකය 1යි, ඒ අනුව ඉලෙක්ට්‍රෝන 1යි, ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1යි. එහෙනම් එයාගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්නට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 1යි. ඒ නිසාම හයිඩ්‍රජන් පරමාණුවක් හවුලට ලබා දෙන්නෙත් 1 ඉලෙක්ට්‍රෝනයක් පමණයි. ඉතින් මේ විදිහට මේ බන්ධනය සෑදෙන්නට නම් නයිට්‍රජන් පරමාණු එකක අවශ්‍යතාවය සපුරාලන්නට හයිඩ්‍රජන් පරමාණු 3ක් සම්බන්ධ වෙන්නට ඕනේ. හේතුව නයිට්‍රජන්ට අවශ්‍යයි ඉලෙක්ට්‍රෝන 3ක්. හැබැයි හයිඩ්‍රජන්ට දෙන්න පුළුවන් එක ඉලෙක්ට්‍රෝනයයි. එහෙමනම් මෙයාට ඉලෙක්ට්‍රෝන 3ක් දෙන්නට හයිඩ්‍රජන්ලා 3 දෙනෙක් සම්බන්ධ වෙන්නට ඕනේ. එහෙනම් මෙන්න මේ කරුණු ටික පුතේ හරියට ගොනු කරගත්තොත් තමයි අපිට මේ ආකාරයට ඇමෝනියා අණුව අඳින්නට හැකි වෙන්නේ. ඉතින් මේ තිබෙන්නේ හවුලේ තිබෙන ඉලෙක්ට්‍රෝන යුග. එහෙනම් අපිට පෙනෙනවා මේ නයිට්‍රජන් පරමාණුව හයිඩ්‍රජන් පරමාණු 3කට ඉලෙක්ට්‍රෝන 3 ලබා දෙනවා. ඒ අනුව හයිඩ්‍රජන් පරමාණුවක් නයිට්‍රජන් පරමාණුවකට ඉලෙක්ට්‍රෝනය බැගින් ලබා දීලා හයිඩ්‍රජන් පරමාණු 3ක් එක්ව තමයි නයිට්‍රජන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නේ. ඒ අනුව ඇමෝනියා අණුව මේ ආකාරයට අපිට හැඳලා පෙන්වන්නට පුළුවන්. ඉතින්
ඇමෝනියා අණුවේ සූත්‍රය වෙන්නේ NH3. එහෙම වුණේ ඇයි? නයිට්‍රජන් පරමාණු එකක් හයිඩ්‍රජන් පරමාණු 3ක් සමග සහසංයෝජ බන්ධනයකින් බැඳිලා තමයි ඇමෝනියාවක් නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙමනම් පුතේ දැන් ඔබට මේ කරුණ අවබෝධ ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ අනුව මම දැන් ඔබේ සහාය නැත්නම් ඔබට අවස්ථාව දෙනවා එක් එක් අණුව හදන්නේ කුමන ආකාරයටද කියන එක පිළිබඳව පැහැදිලි කරගන්න. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර ඉලෙක්ට්‍රෝන හුලේ තබා ගන්නට ජල අණුවක් හදන්නේ කොහොමද කියලා බලන්න. ඔක්සිජන් මූලද්‍රව්‍යයේ පරමාණුක ක්‍රමාංකය කීයද? 8යි. 8යි. එහෙමනම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කීයද? 2යි 6යි. 2යි 6යි. එහෙමනම් එයාට අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්නට තව ඉලෙක්ට්‍රෝන කීයක් අවශ්‍යද? 2යි. 2යි. ඒ නිසාම ඔක්සිජන් මූලද්‍රව්‍යයක් හවුලට ලබා දෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? 2යි. 2යි. ඊළඟට අපි බලමු හයිඩ්‍රජන්. හයිඩ්‍රජන්ගේ පරමාණු ක්‍රමාංකය කීයද? 1යි. 1යි. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 1යි. 1යි. එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1යි. අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්නට තව අවශ්‍ය ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 1යි. ඒ නිසා යා හවුලට දෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් 1යි. ඔක්සිජන් පරමාණුවක තමයි වැඩි ඉලෙක්ට්‍රෝන අවශ්‍යතාවය තිබෙන්නේ. එහෙනම් අපි වැඩි ඉලෙක්ට්‍රෝන අවශ්‍යතාවයේ තිබෙන එක් පරමාණුවකට ඉලෙක්ට්‍රෝන අඩු අවශ්‍යතාවයේ තියෙන පරමාණු උපමන සංඛ්‍යාවක් අවශ්‍යද කියන එකයි ඊළඟට තේරුම් ගන්නට ඕනේ. ඔක්සිජන්ගේ අවශ්‍යතාවය ඉලෙක්ට්‍රෝන 2ක් වෙනකොට හයිඩ්‍රජන්ට ලබා දිය හැකි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 1ක් වෙනකොට ඔක්සිජන් පරමාණුවක් සමග සම්බන්ධ වෙන්නට හයිඩ්‍රජන් පරමාණු කීයක් අවශ්‍යද? 2යි. 2යි. එහෙමනම් පුතේ දැන් අපිට පුළුවන් මේ ආකාරයට ජල අණු අඳින්න. ඔක්සිජන් පරමාණු 1ක් සමග හයිඩ්‍රජන් පරමාණු 2ක් මේ විදිහට ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්නවා ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතර. ඒ නිසා ජල අණුවක් සෑදෙනවා. ජල අණුවෙහි සූත්‍රය වෙන්නේ H2. ඇයි එහෙම උනේ? මේ බන්ධනයේ තිබෙන හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව 2යි, ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව 1යි. එය අපි සටහන් කරන්නේ H2O විදිහට. කාබන් සහ හයිඩ්‍රජන් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් මෙතේන් අණුවක් සෑදෙන ආකාරය ඊළඟට සලකා බලමු. හරි. මට කියන්න කාබන්ගේ පරමාණුක ක්‍රමාංකය කීයද? 6යි. 6යි. එයාගේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 6යි. 6යි. එහෙනම් කාබන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ 2 4. එතකොට එයාට අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්නට තව ඉලෙක්ට්‍රෝන කීයක් අවශ්‍යද? 4ක්. 4ක් අවශ්‍යයි. එහෙමනම් පුතේ ඒ නිසා මෙයා හවුලට ලබා දෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? 4යි. 4යි. අපි ඊළඟට හයිඩ්‍රජන් ගැන බලමු. හයිඩ්‍රජන්ගේ පරමාණුක ක්‍රමාංකය 1යි. 1යි. ඒ අනුව ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 1යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1යි. අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 1යි. 1යි. එහෙනම් එයා හවුලට දෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 1යි. 1යි. දැන් පුතේ කාබන්ද හයිඩ්‍රජන්ද වැඩි ඉලෙක්ට්‍රෝන අවශ්‍යතාවයක් තියෙන කෙනා? කාබන්. කාබන්. එහෙනම් කාබන් පරමාණු එකක ඉලෙක්ට්‍රෝන අවශ්‍යතාවය 4ක්. ඒ ඉලෙක්ට්‍රෝන 4ක් සපුරන්නට එක ඉලෙක්ට්‍රෝනයක් හවුලට ලබා දෙන්නට පුළුවන් හයිඩ්‍රජන් පරමාණු කීයක් සම්බන්ධ වෙන්නට අවශ්‍යද? 4ක්. 4. අන්න ඒක පුතේ තීරණය කරන්න ඕනේ. එහෙනම් මේ විදිහට අපිට කාබන් පරමාණු එකක් සමග හයිඩ්‍රජන් පරමාණු 4ක් සම්බන්ධ වෙලා සහසංයුජ බන්ධනයකින් බැඳිලා
ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්න ආකාරය ඇඳලා පෙන්වන්නට පුළුවන්. ඒ අනුව මෙතේන් අණුවේ සූත්‍රය කුමක්ද? CH4 CH4. එහෙනම් ඔබ දන්නවා මේ වන විට සූත්‍රය කියලා කියන්නේ මෙන්න මේ අණුවේ තිබෙන පරමාණු වර්ග සහ ඒවායේ සංඛ්‍යාව දැක්වෙන සංකේත ප්‍රකාශනය කියන එක. අපි ඊළඟට කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් පිළිබඳවයි කතා කරන්නට යන්නේ. කියන්න කාබන් වල පරමාණුක ක්‍රමාංකය කීයද? 6යි 6යි. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 4යි 4යි. එහෙනම් එයාගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්නට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 4යි 4යි. ඒ අනුව හවුලට දෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 4යි 4යි. ක්ලෝරීන්ගේ පරමාණුක ක්‍රමාංකය 17යි 17යි. එහෙනම් ක්ලෝරීන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 7 2 8 7. ක්ලෝරීන්ට අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්නට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 1යි 1යි. ඒ නිසා ක්ලෝරීන් පරමාණුවක් හවුලට ලබා දෙන්න ඉලෙක්ට්‍රෝන කීයක්ද? 1යි 1යි. දැන් ඔබ දන්නවා මේ පරමාණු දෙකෙන් වැඩි ඉලෙක්ට්‍රෝන අවශ්‍යතාවය තිබෙන්නේ කාටද? කාබන් කාබන්. එහෙනම් අපි පුතේ හැම වෙලේම කාබන් පරමාණු එකක් සමග සම්බන්ධ වන අනෙක් පරමාණු සංඛ්‍යාව තමයි ගණනය කරගන්නට ඕන. එහෙනම් කාබන්ගේ ඉලෙක්ට්‍රෝන 4 සපුරන්නට ක්ලෝරීන් පරමාණු කීයක් සම්බන්ධ වෙන්නට ඕන? 4යි 4. දැන් අපිට මෙන්න මේ විදිහට ක්ලෝරීන් පරමාණු 4, කාබන් පරමාණු, ඒ අනුව කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් වල අණු අපිට මේ ආකාරයට ඇඳලා පෙන්වන්නට පුළුවන්. එහෙනම් කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් අණුව තමයි අපි මේ ඇඳලා තියෙන්නේ. කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් වල සූත්‍රය කුමක්ද? CCl4 CCl4 තමයි කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් වල සූත්‍රය වෙන්නේ. ඊළඟට සාකච්ඡා කරන්නේ කාබන් ඩයොක්සයිඩ් අණුව පිළිබඳව. කාබන් වල පරමාණු ක්‍රමාංකය 6යි 6යි. ඒ නිසා යාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 4 2 4. එහෙනම් අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න අවශ්‍ය ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 4යි 4යි. ඒ අනුව යා හවුලට ලබා දෙන්නේ ඉලෙක්ට්‍රෝන 4 4. ඔක්සිජන්ගේ පරමාණු ක්‍රමාංකය 8යි 8යි. එහෙනම් යාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ 2 6 2 6. එතකොට යාට අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න කීයක් ඉලෙක්ට්‍රෝන අවශ්‍ය වෙනවද? 2 2. එහෙනම් පුතේ එයා හවුලට කීයක් දෙනවද ඉලෙක්ට්‍රෝන? 2 2යි. එහෙමනම් දැන් ඔබට පේනවා මේ පරමාණු දෙක අතුරින් කාබන්ගේ ඉලෙක්ට්‍රෝන අවශ්‍යතාවය 4ක් වෙනවා. ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන අවශ්‍යතාවය 2ක් වෙනවා. එහෙනම් අපි සෑම විටම ඉලෙක්ට්‍රෝන වැඩි අවශ්‍යතාවයේ තිබෙන පරමාණු එකක් සමග සම්බන්ධ වන අනෙක් පරමාණු සංඛ්‍යාව තමයි තීරණය කරන්නට ඕනේ. ඉතින් කාබන් පරමාණු එකකට ඉලෙක්ට්‍රෝන 4ක් අවශ්‍ය වෙනවා. ඔක්සිජන් පරමාණුවකට ඉලෙක්ට්‍රෝන 2ක් ලබා දෙන්නට පුළුවන්. ඒ නිසා කාබන් පරමාණුවක් සමග සම්බන්ධ විය යුතු ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව කොපමණද? 2යි 2යි. බොහොම හොඳයි. අන්න එහෙම ඒ කරුණ හොඳින් තීරණය කරගන්න. එහෙම තීරණය කරගත්තොත් තමයි අපිට මේ සටහන නිවැරදිව අඳින්නට හැකි වෙන්නේ. දැන් ඔබට පේනවා මේ හවුලේ තිබෙනවා ඉලෙක්ට්‍රෝන යුගල් 2 බැගින්. ඒ අනුව එක් පරමාණුවකට ඉලෙක්ට්‍රෝන 4ක් මේ වන විට හවුලෙන් ලැබිලා තියෙනවා. එයා සතුව ඉතිරි වන ඉලෙක්ට්‍රෝන 4ත් එක්ක සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8ක් බවට පත් වෙලා තියෙනවා.
ඉතින් බන්ධනයට පෙර ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.6ක් උනේ. කාබන්ගේ 2.4ක් උනේ. බන්ධනයෙන් පසු මේ තුන් දෙනාගේම ඉලෙක්ට්‍රෝන වින්‍යාස 2.8 බවට පත් වෙලා තිබෙනවා. එහෙනම් පුතේ මට කියන්නකෝ කාබන් ඩයොක්සයිඩ් අණුවේ සූත්‍රය මොකක්ද කියලා? CO2 CO2. එහෙනම් පුතේ අපි මෙතෙක් කල් ඔය CO2 කියලා ලිව්වේ මේ විෂම පරමාණු අණුවක් තුල කාබන් පරමාණු එකක් ඔක්සිජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා සහසංයෝජ බන්ධනයකින් බැඳිලා අණුවක් විදිහට පවතින නිසා. හයිඩ්‍රජන් සහ ක්ලෝරීන් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්න ආකාරයයි සලකා බලන්න. හයිඩ්‍රජන් වල පරමාණුක ක්‍රමාංකය කීයද? 1යි. 1යි. එහෙනම් එයාට අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න ඕන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 1යි. 1යි. අපි දන්නවා ඒ නිසා මෙයා හවුලට ලබා දෙන්න ඉලෙක්ට්‍රෝන 1යි. 1යි. ඊළඟට අපි ගත්තොත් ක්ලෝරීන්ගේ පරමාණුක ක්‍රමාංකය 17යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1යි 8යි 7යි. 7යි. ඒ නිසා අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න තව අවශ්‍ය ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 1යි. 1යි. ඒ නිසාම එයා හවුලට ලබා දෙන්න ඉලෙක්ට්‍රෝන 1යි. 1යි. එහෙනම් පුතේ මේ අවස්ථාවේදී හයිඩ්‍රජන් පරමාණුවක අවශ්‍යතාවය 1 ඉලෙක්ට්‍රෝනයක්, ක්ලෝරීන් පරමාණුවක අවශ්‍යතාවයත් 1 ඉලෙක්ට්‍රෝන. ඒ නිසා හයිඩ්‍රජන් පරමාණු එකක් සමග සම්බන්ධ වන ක්ලෝරීන් පරමාණු සංඛ්‍යාව කොපමණද? 1යි. එහෙනම් මෙන්න මේ විදිහට අපිට හයිඩ්‍රජන් පරමාණුවක් ක්ලෝරීන් පරමාණුවක් එකිනෙක සම්බන්ධ වෙලා හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුවක් සෑදෙන ආකාරය ඇඳලා පෙන්වන්නට හැකි වෙනවා. එහෙනම් මට කියන්න හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුවේ සූත්‍රය කුමක්ද? HCl. HCl. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණු එකක් සමග සම්බන්ධ වෙන ක්ලෝරීන් පරමාණු සංඛ්‍යාව එකක් නිසා සූත්‍රය HCl. හොඳයි පුතේ. දැන් එහෙමනම් අපි මේ යන්දේ රූප සටහනකින් දක්වන ආකාරය සම්මත නිරූපණය. ඉතින් අපිට තවත් විවිධ පොත්පත්වල කෙටියෙන් ඇඳලා තියෙනවා මේ ආකාරයට. මේ රූපයේ දැක්වෙන අණුව කුමක්ද? ජලාණුව ජල අණුව. මට ජල අණුවේ සූත්‍රය කියන්න පුළුවන්ද? H2O. ඔව්. එහෙනම් මේ ජලය සූත්‍රය H2O. මේ අණුව මොකක්ද? ඇමෝනියා ඇමෝනියා අණුව. එහි සූත්‍රය NH3. ඔව්, NH3. මේ අණුව හඳුන්වන නම කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. මට කියන්න කාබන් ඩයොක්සයිඩ් වල සූත්‍රය CO2. CO2. ඉතින් පුතේ අපිට මෙවැනි සටහනකිනුත් සූත්‍රය හඳුනා ගන්නට පුළුවන්. එහෙමනම් මේ දකුණු පැත්තේ තිබෙන අණුව කුමක්ද? මෙතේ ඔව් අපි හඳුන්වන්නේ මෙතේන් කියලා. එහි රසායනික සූත්‍රය වෙන්නේ CH4. CH4. මම ඔබට පෙර සඳහන් කළා මේ විදිහට විෂම පරමාණුක අණුත් අපිට රූප සටහන මගින්, තිත්කතිර සටහන මගින්, ලුවිස් තිත්ව්‍යුහය මගින් සහ ලුවිස් ව්‍යුහය මගින් හඳුන්වා දෙන්නට හැකි කියලා. එහෙමනම් පුතේ අපි එයත් නිරූපණය කරන ආකාරය බලමු. මෙන්න අණුව, තිත්කතිර සටහන, ලුවිස් තිත්ව්‍යුහය සහ ලුවිස් ව්‍යුහයයි අපිට අඳින්න තියෙන්නේ. තිත්කතිර සටහන නිරූපණය කරන ආකාරය මේ දැක්වෙන්නේ. ඔබට පෙනෙනවා අවසාන ශක්ති මට්ටම පමණයි අපි නිරූපණය කරන්නේ. හයිඩ්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 1ක්, නයිට්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 5ක්. ඒ වගේම හවුලට සම්බන්ධ වෙනව නයිට්‍රජන් පරමාණු එකක් සමග හයිඩ්‍රජන් පරමාණු 3ක්. හයිඩ්‍රජන් පරමාණුවක් බන්ධනයට දායක කරන්නේ 1 ඉලෙක්ට්‍රෝනයක්.
නයිට්‍රජන් පරමාණුවක් බන්ධනයට දායක කරනවා ඉලෙක්ට්‍රෝන 3ක්. එතකොට පුතේ මේ සියලු තොරතුරු මෙහි සඳහන් වෙන්නට එය ලුයිස් තිත්ව්‍යුහය මගින් දක්වනකොට නයිට්‍රජන්ගෙත් හයිඩ්‍රජන්ගෙත් පරමාණු තිත් මගින් දක්වලා තියෙනවා. ලුයිස් ව්‍යුහයේදී මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කෙටි ඉරකින් දක්වලා ඉතිරි ඉලෙක්ට්‍රෝන යුගලය එකසර ඉලෙක්ට්‍රෝන යුගලය අපි පසුව දක්වලා තිබෙනවා. ජලය ගත්තොත් අපි ජලයේ තිත් කතිර සටහන ලුයිස් තිත්ව්‍යුහය ලුයිස් ව්‍යුහය මේ ආකාරයට අපිට ඇඳලා දක්වන්නට පුළුවන්. සාර මේ දෙපැත්තට ඉදිරි දෙකක් තියනවා නේද ලුයිස් ව්‍යුහේ ඔව්. ඒ දෙක අර තිත් දෙක වෙනුවට දාන්න. ඔව්. දැන් මෙතන බලන්නකෝ. ජලාණුව බැලුවොත් හයිඩ්‍රජන් පරමාණු දෙක මේ ඉලෙක්ට්‍රෝන යුගලය. හවුලේ තබා ගන්න ඉලෙක්ට්‍රෝන යුගලය. අපි මෙහි සියලු ඉලෙක්ට්‍රෝන තිත් වලින් ඇඳහම ඔක්සිජන්ට ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණයි හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන 2 සම්පූර්ණයි කියන කරුණ පේනවා. මේ බන්ධනයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝන යුගලය තමයි අපි මේ කෙටි ඉරකින් ඇඳලා පෙන්නන්නේ. මේ පැත්තේ බන්ධනයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝන යුගලය තමයි මේ කෙටි ඉරකින් ඇඳලා පෙන්නන්නේ. මේ ඉතිරි වුණ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙක තමයි මෙතන මේ ඇඳලා පෙන්නන්නේ. අපි මෙතෙන් අණු අඳින්නේ කොහොමද බලමු. මෙතෙන් වල කාබන් පරමාණු එකක් හයිඩ්‍රජන් පරමාණු හතරක් සම්බන්ධවයි ඉලෙක්ට්‍රෝන හවුලේ තබා. එතකොට එහි තිත් සහ කතිර සියල්ල තිත් මගින් නිරූපණය වෙනවා. ලුයිස් තිත්ව්‍යුහය. ලුයිස් ව්‍යුහයේදී මෙතන ඉලෙක්ට්‍රෝන යුගලක් තිබෙනවා මෙතන ඉලෙක්ට්‍රෝන යුගලක් තිබෙනවා මෙතන ඉලෙක්ට්‍රෝන යුගලක් තිබෙනවා මෙතන ඉලෙක්ට්‍රෝන යුගලක් තිබෙනවා. මේ යුගල් හතර කෙටි ඉරි හතරක් මගින් තමයි නිරූපණය කරලා තියෙන්නේ. එතකොට අවසාන ශක්ති මට්ටම තුල මේ පරමාණු දෙකෙහිම බන්ධනයට දායක නොවූ ඉලෙක්ට්‍රෝන ඇත්තේ නැහැ. ඒ නිසා තමයි මෙම පරමාණු දෙක වටා කිසිම ඉලෙක්ට්‍රෝනයක් ඇඳලා නැත්තේ. අපි ඊළඟට බලමු කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් අණුව අඳින්නේ කොහොමද කියලා. ඔබට පේනවා කාබන් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන 4ක් බන්ධනයට දායක කරලා තියෙනවා. ඒ අනුව මේ තිබෙන්නේ හවුලේ තිබෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එම ඉලෙක්ට්‍රෝන සියල්ල තිත් මගින් තමයි මේ දෙවන රූපයේ සඳහන් වෙන්නේ. කොට ලුයිස් තිත්ව්‍යුහය තුල ඔබට පැහැදිලිව පේනවා කාබන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙලා මේ ක්ලෝරීන් පරමාණු ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණයි මේ ක්ලෝරීන් පරමාණුයේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණයි මේ ක්ලෝරීන් පරමාණුයේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණයි මේ ක්ලෝරීන් පරමාණුයේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වෙලා තිබෙනවා. ඒ වගේම දැන් කාබන් සහ ක්ලෝරීන් අතර හවුලේ තිබෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන යුගලය. මේ ඉලෙක්ට්‍රෝන යුගලය මේ ඉලෙක්ට්‍රෝන යුගලය මේ ඉලෙක්ට්‍රෝන යුගලය. ඉලෙක්ට්‍රෝන යුගල් හතරක් හවුලේ තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන යුගල් හතර තමයි මේ කෙටි ඉරි මගින් මේ රූපේ දක්වලා තියෙන්නේ. හැබැයි ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් තිබෙනවා ක්ලෝරීන් පරමාණු. ක්ලෝරීන් පරමාණුවේ ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් තුන ලුයිස් ව්‍යුහයේදී ඇඳ දක්වන්නට ඕනේ. කාබන් ඩයොක්සයිඩ්. මෙන්න කාබන් ඩයොක්සයිඩ් වල තිත් කතිර සටහන. අවසාන ශක්ති මට්ටම පමණක් දක්වමින් හවුලේ තබා ගන්නා ඉලෙක්ට්‍රෝන යුගලයේ මේ ආකාරයට තිත් සහ කතිර වලින් දක්වලා තියෙනවා තිත් කතිර සටහන. ලුයිස් තිත්ව්‍යුහයේදී මේ සියලුම ඉලෙක්ට්‍රෝන කතිර මගින් දක්වන ලද කාබන්ගේ ඉලෙක්ට්‍රෝනත් තිත් මගින් දක්වන ලද ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝනත් සියල්ල තිත් මගින් දක්වලා තිබෙනවා. ලුයිස් ව්‍යුහයේදී ඔබට පෙනෙනවා ඇති මෙන්න මෙතන තිබෙන බන්ධන යුගල් දෙකක් තිබෙනවා. මෙතනත් බන්ධන යුගල් දෙකක් තිබෙනවා. එහෙමනම් පුතේ කාබන් පරමාණුවක් ඔක්සිජන් සමග බන්ධන යුගල් දෙකක් හවුලේ තබාගෙන තියෙනවා. බන්ධන යුගල් දෙකක් අපිට පෙන්වෙනවා ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන තිබෙන ආකාරය. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඉහළින් සහ පහළින් හෝ මේ ආකාරයට පැත්තෙන් අඳින්න.
මේ විදිහටයි පුතේ කාබන් ඩයොක්සයිඩ් අණු අපි ලුයිස් ව්‍යුහය මගින් ඇඳ දක්වන්නේ. බන්ධන සෑදීමේදී සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වීම ප්‍රදාන කරගනිමින් තමයි අපි සම පරමාණු කණු විෂම පරමාණු කණුවක ව්‍යුහය අපි ඇන්දේ. නැත්නම් සහසංයුජ බන්ධන සෑදෙන ආකාරය අඳිනු ලැබුවේ. ඉතින් මම ඔබෙන් අහන ප්‍රශ්නය තමයි බන්ධන සෑදීමේදී සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වීම සෑම විටම සිදු වෙනවද? 100%ක් මෙසේ සිදු වෙනවද කියලා. නෑ. එහෙනම් උත්තරය නැත. මතක තියාගන්න පුතේ මෙය ප්‍රධාන ලක්ෂණයක් තමයි. නමුත් එසේ නොවන අවස්ථා අපිට හමු වෙනවා. සුලභව නෙමෙයි දුලභ. බොහෝ පරමාණු අතර සහසංයුජ බන්ධනය නිසා පරමාණු දෙකේම අෂ්ටකය සම්පූර්ණ වුණත් සමහර පරමාණු වල එහෙම වෙන්නේ නැහැ. එහෙනම් සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය ඉක්මවා ගිය පරමාණු සහිත සංයෝගයක් නම් කරන්න. Phosphorus pentachloride. ඔව්. phosphorus pentachloride. phosphorus පරමාණුවක් ඉලෙක්ට්‍රෝන යුගලය බැගින් අවුලේ තබා ගැනීම නිසා එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 10ක් බවට පත් වෙලා තියෙනවා. ඔබට පේනවා මේ සටහනින් 2යි 4යි 6යි 8යි 10යි. PCl5. සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙලා නැති පරමාණු සහිත සංයෝගයක් කියන්න බලන්න. ඇලුමිනියම් ක්ලෝරයිඩ්. ඔව්. AlCl3 ඇලුමිනියම් ක්ලෝරයිඩ්. මතක තියාගන්න පුතේ කලාතුරකින් මෙවැනි අවස්ථා අපිට හමු වෙනවා. දැන් බලන්න ඇලුමිනියම්ට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3යි තිබෙන්නේ. ඒ නිසා යා මොකද කරන්නේ? ක්ලෝරීන්ලා 3 දෙනෙක් සමග සම්බන්ධ වෙනවා. හැබැයි මෙයාලගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වුණාට ක්ලෝරීන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වුණාට ඇලුමිනියම්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් මේවා කලාතුරකින් හමු වෙන අවස්ථා මිසක් සුලභව හමු වෙන අවස්ථා නෙමෙයි. හොඳයි පුතේ. දැන් අපි ඉගෙන ගත්තනේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන සහසංයුජ බන්ධන හදනවා කියලා. ඒ වගේම සහසංයුජ බන්ධන හදනකොට සම පරමාණු කණු සහ විෂම පරමාණු කණු හැදෙනවා කියලා. අපි 10 ශ්‍රේණිය 3 වෙනි ඒකකයේදී අධ්‍යයනය කළා විද්‍යුත් ඍණතාවය. බන්ධනයට සම්බන්ධ වෙන පරමාණු වල විද්‍යුත් ඍණතාව සමාන වුණොත් මොකද වෙන්නේ? මෙන්න මේ හවුල තියාගන්න ඉලෙක්ට්‍රෝන සමදුරින් තියාගන්න. හරියට මේ හයිඩ්‍රජන්ලා දෙන්න වගේ. හැබැයි විද්‍යුත් ඍණතා අසමාන පරමාණු දෙකක් ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගත්තාම මොකද වෙන්නේ? විද්‍යුත් ඍණතාවයේ වැඩි පරමාණු හවුලේ තිබෙන ඉලෙක්ට්‍රෝන යුගලය තමා දෙසට වැඩියෙන් යදගන්න. හරියට මෙන්න මේ හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් වගේ. දැන් මෙහෙම ඇදගත්තාම මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන යුගලය වඩා සමීප වුණු පරමාණුවට සුළු වශයෙන් ඍණාරෝපිත තත්වයකුත් ඉලෙක්ට්‍රෝන තමන්ගෙන් දුරස් වූ පරමාණුවට සුළු වශයෙන් ධනාරෝපිත තත්වයකුත් හටගන්නවා. ඒ කියන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන මත තමයි මේ පරමාණුවේ උදාසීන බව මෙතෙක් ධන සහ ඍණාරෝපණ වල සමාන බව නිසා. ඒවායේ පිහිටීමත් අතර යම් තුලනය වීමක් තිබුණු නිසා. හැබැයි දැන් හවුලේ තිබෙන ඉලෙක්ට්‍රෝන යුගලයක් තමන්ගෙන් ඉවත් වුණොත් තමන්ට තිබුණු විද්‍යුත් සමබරතාවය සුළු වශයෙන් අඩු වෙලා ඒ නිසාම සුළු වශයෙන් ධනාරෝපිත තත්ත්වයක් සහ ඍණාරෝපිත තත්ත්වයක් මේ විදිහට පරමාණු දෙකට ලැබෙනවා. එක් පරමාණුවක් සුළු වශයෙන් ධනාරෝපිත වීමත් අනෙක් පරමාණු සුළු වශයෙන් ඍණාරෝපිත තත්ත්වයක් ඇතිවීමත් හඳුන්වනවා ද්‍රවීකරණය කියලා. මේ අනුව ඔබට මේ පින්තූරයේ පෙනෙන ආකාරයට
සුළු වශයෙන් කියලා දක්වන්න අපි යොදා ගන්න සංකේතය තමයි මේ ඇඳලා තියෙන්නේ. මෙන්න මේ විදිහට විද්‍යුත් ඍණතාව අසමාන වීම නිසා ද්‍රවීකරණය වූ සහසංයුජ බන්ධන සහිත සංයෝග අපි හඳුන්වනවා ද්‍රවීය සහසංයුජ බන්ධන සහිත සංයෝග විදිහට. ඉතින් ද්‍රවීය සහසංයුජ බන්ධන සඳහා අපි නිදසුන් කීපයක් ගත්තොත් හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් ඊළඟට හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් ඒ වගේම ජල අණුවක් අපිට සලකන්නට පුළුවන්. ද්‍රවීය සහසංයුජ බන්ධන සහිත සංයෝගවල මේ අණු දෙකක් අතර සුළු වශයෙන් ප්‍රතිවිරුද්ධ ආරෝපණ අතර ආකර්ෂණයක් ඇති වෙනවා. මේ ආකර්ෂණ නිසා ඇතිවන බන්ධන අපි හඳුන්වන්නේ අන්තර් අණුක බන්ධන විදිහට. අන්තර් අණුක බන්ධන සඳහා නිදසුනක් තමයි පුතේ හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්. ඉතින් බලන්න හයිඩ්‍රජන් සහ ක්ලෝරීන් ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්නවා. විද්‍යුත් ඍණතාව අසමාන නිසා ඉලෙක්ට්‍රෝන යුගලය ක්ලෝරීන් දෙසට ඇදගනු ලබනවා. ඒ අනුව හයිඩ්‍රජන් පරමාණුව සුළු වශයෙන් ධන ලෙසත් ක්ලෝරීන් පරමාණුව සුළු වශයෙන් ඍණ ලෙසත් ද්‍රවීකරණය වෙනවා. මෙන්න මේ ද්‍රවීකරණය වුණු අණු එකම සංයෝගය තුල ඍණ වශයෙන් ද්‍රවීකරණය වුණ පරමාණුවත් ධන වශයෙන් ද්‍රවීකරණය වුණ පරමාණුවත් අතර ඇති වෙනවා ආකර්ෂණ බලය. ඒ ආකර්ෂණය තමයි අපි හැඳින්වුවේ අන්තර් අණුක බන්ධනයක් කියලා. ඒ කියන්නේ අණු අතර පවතින බන්ධනයක් විදිහට. අපිට තවත් නිදසුනක් ඒ විදිහටම ගන්නට පුළුවන් ජලය. ඔබ දන්නවා ජල අණු වල හයිඩ්‍රජන් සුළු වශයෙන් ධන ලෙස ආරෝපණය වෙලා ඔක්සිජන් සුළු වශයෙන් ඍණ ලෙස ආරෝපණය වෙලා එකම සංයෝගය තුල ඔක්සිජන් පරමාණුවක් සහ හයිඩ්‍රජන් පරමාණුවක් අතර අන්තර් අණුක බන්ධන පවතී. ඉතින් මෙන්න මේ අන්තර් අණුක බන්ධනය සඳහා දායක වන එක් පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණුවක් නම් එම බන්ධනය අපි සුවිශේෂ වශයෙන් හඳුන්වනවා හයිඩ්‍රජන් බන්ධනයක් කියලා. හයිඩ්‍රජන් බන්ධන සහිත සංයෝග වලට නිදසුන් විදිහට අපිට H2 ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතරයි අන්තර් අණුක බන්ධනය තිබෙන්නේ. එහෙනම් හයිඩ්‍රජන් පරමාණුවක් සම්බන්ධ වෙලා එය හයිඩ්‍රජන් බන්ධනයක්. හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් වල හයිඩ්‍රජන් සහ ක්ලෝරීන් අතර අන්තර් අණුක බන්ධනය වෙන්නේ. එහෙනම් ඉන්න එක් පරමාණුවක් හයිඩ්‍රජන් නිසා එම බන්ධනය අපි හයිඩ්‍රජන් බන්ධන ලෙස හඳුන්වනවා. හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් වල ඒ විදිහට. හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් වලත් අපිට මේ විදිහටම හයිඩ්‍රජන් බන්ධන හඳුන්වන්නට පුළුවන්. හේතුව හයිඩ්‍රජන් සහ ෆ්ලුවරින් අතර ඇති වෙන්නේ ද්‍රවීය සහසංයුජ බන්ධනයක්. ද්‍රවීය සහසංයුජ බන්ධන වීම ඇතිවීම නිසා එකම සංයෝගය තුල H හයිඩ්‍රජන් සහ ෆ්ලුවරින් අතර අන්තර් අණුක බන්ධන ඇති වෙනවා. ඒ අන්තර් අණුක බන්ධනයට සම්බන්ධ වෙලා තියෙන හයිඩ්‍රජන් පරමාණුවක් නිසා එහෙනම් එය හයිඩ්‍රජන් බන්ධනයක් ලෙස හඳුන්වනවා. මේ විදිහට අන්තර් අණුක බන්ධන නිසා හයිඩ්‍රජන් බන්ධන නිසා ජලයට ලැබිලා තියෙනවා විශේෂිත ගුණ. දැන් මම අහන්නට සූදානම් වෙන්නේ එම ගුණ මොනවද කියලා. ජලයේ තාපාංකය ඉහළ අගයක් ගැනීම. ඔව්. ජලයට ඉහළ විශිෂ්ට තාප ධාරිතාවක් පැවතීම. අයිස් වලට වඩා ඉහළ ඝනත්වයක් ජලයේ සතු වීම. හරි. තාපාංකය කියන්නේ පුතේ ද්‍රවය වායු බවට පත්වන උෂ්ණත්වය. අපි සාමාන්‍යයෙන් දන්නවා බොහෝ සහසංයුජ බන්ධනවල තාපාංක 15යි. දැන් පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් ඊළඟට ශල්‍ය ස්ප්‍රේතු මධ්‍යසාර මේ සියල්ලගේ තාපාංකය ජලයට වඩා 15යි. ඊළඟට විශිෂ්ට තාප ධාරිතාව කියන්නේ පුතේ යම් ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් ගත්තොත් එහි උෂ්ණත්වය අංශක 1කින් ඉහළ දාන්නට අවශ්‍ය කරන තාප ප්‍රමාණය.
ජලය කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය අංශක 1කින් සෙල්සියස් අංශක 1කින් ඉහළ දාන්නට අවශ්‍ය වෙනවා ජූල් 4200ක පමණ තාප්පමානය. මෙය සාමාන්‍ය යකඩ තඹ වාගේ ද්‍රව්‍යවල තාපධාරිතාව විශිෂ්ට තාපධාරිතාව මෙන් දසගුණයක පමණ අගයක් වෙනවා. ඒ නිසා තමයි ජලයට සිසිලන කාරක ගුණයක් පවතින්නේ. අයිස් වලට වඩා ඉහළ ඝනත්වයක් ජලයට තිබීම තවත් ලක්ෂණයක් කියලා අපි හඳුනාගත්තා. මේකට හේතු වෙන්නේ පුතේ ජලයේ සිදුවන අසමාකාර ප්‍රසාරණය. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් ඕනෑම ද්‍රවයක් සිසිල් වෙනකොට එම අණු අතර පවතින චාලක ශක්තිය අඩු වීම නිසා ඒවා පරිමාව අඩු කරගන්න. මෙන්න මේ පරිමාව අඩු කරගෙන යනකොට ජලයේත් සාමාන්‍යයෙන් වායුගෝලීය උෂ්ණත්වයේ සිට උෂ්ණත්වය අඩු වෙනකොට එයාගේ පරිමාව අඩු වෙනවා. හැබැයි මෙහෙම අඩු වෙලා ගිහිල්ලා සෙල්සියස් අංශක 4 පමණ වෙනකොට නැවත පරිමාව වැඩි කරගන්නට පටන් ගන්නවා. ඒ අනුව සෙල්සියස් අංශක 0 වෙනකොට අයිස් බවට පත් වෙනවා. අයිස් බවට පත් වෙනකොට ජලයේ පරිමාව වැඩි වෙලා. මෙන්න මේ නිසා ඝනත්වය අඩු වෙනවා. ඒ නිසාම අයිස් ජලය මත පාවෙනවා. සාමාන්‍යයෙන් අනෙක් ද්‍රව ඝන බවට පත්වන්නේ පහළ ස්තරයේ සිට ඉහළට. ඔබ දැකලා ඇති පොල් තෙල් බෝතලේ පොල් තෙල් මිදිලා තියෙනවා නම් යම් කාලයකදී ඒ මිදිලා තියෙන්නේ පහළ පොල් තෙල් මිදිලා තියෙන්නේ ඉහළ පොල් තෙල් තාම ද්‍රව අවස්ථාවේ පවතී. හැබැයි ජලය අයිස් වෙන්නේ ඉහළ සිට පහළ. ඊළඟට බලමු පුතේ අපි දැලිස කියන සංකල්පය පිළිබඳ නැවත අවධානය යොමු කරමු. ඔබට මතකයි අයනික බන්ධන ගැන අපි සාකච්ඡා කරන අවස්ථාවේදී සෝඩියම් ක්ලෝරයිඩ් දැලිස ගැන කතා කරා. එහි අයන ක්‍රමවත් රටාවකට සංයෝජනය වීම නිසායි අයනික දැලිසක් බවට පත් වෙලා තිබෙන්නේ. ඒ වගේම පරමාණුත් ක්‍රමවත් රටාවකට ත්‍රිමාණ අවකාශයේ පිහිටීමෙන් නැත්නම් ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් සහ සංයුජ බන්ධන සාදා ගැනීමෙන් පරමාණුක දැලිසක් හදන අවස්ථා අපිට හම්බ වෙනවා. ඒ තමයි එහෙමනම් අපි පළමුව අයනික දැලිස සඳහා නිදසුන් කීපයක් බලමු. ඔබට මතකයි ධන හා ඍණායන අතර සාධන බන්ධන නිසා අයනික දැලිසක් හැදෙනවා කියලා අපි සෝඩියම් ක්ලෝරයිඩ් ලිතියම් ක්ලෝරයිඩ් වාගේ සංයෝග මීට පෙර අධ්‍යයනය කරලා තියෙනවා. එහෙමනම් පුතේ අපි බලමු දැන් අර පරමාණුක දැලිසක් සෑදෙන මූලද්‍රව්‍ය මොනවද කියලා. පහත රූපයේ දැක්වෙන පරමාණුක දැලිස් ලෙස කාබන් වල පවත්නා බහුරූපී ආකාර දෙක. එහෙනම් කාබන් වල පවතින බහුරූපී ආකාර එකක් තමයි මේ දක්වලා තියෙන්නේ. එය කුමක්ද? දියමන්ති. දියමන්ති. ඒතර පුතේ දියමන්ති වල එක් කාබන් පරමාණුවක් තවත් කාබන් පරමාණු 4ක් සම්බන්ධවයි මේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් සහසංයුජ බන්ධන හදලා තියෙන්නේ. ඒ නිසා ඒ ත්‍රිමාණ අවකාශය තුළ දැලිසක ආකාරයට පවතී. එමනම් මේ පින්තූරයෙන් දැක්වෙන්නේ කාබන් වල තවත් පරමාණුක දැලිසක් පවතින ආකාරය. එය කුමක්ද? මිනිරන්. මිනිරන්. එහෙනම් අපිට මෙන්න මේ විදිහට පරමාණුක දැලිසක් විදිහට පවතින බහුරූපී ආකාර දෙකක් හඳුනා ගන්නට පුළුවන් කාබන් වල දියමන්ති සහ මිනිරන් විදිහට. ඉතින් පුතේ දැන් අපි ඉගෙන ගත්තා අයනික බන්ධන සහ සංයුජ බන්ධන පිළිබඳව. එහෙනම් මෙන්න මේ බන්ධනයේ ස්වභාවය අනුව ඒ කියන්නේ සම්බන්ධ වෙලා තිබෙන පරමාණු එකිනෙක බැඳී පවතින ආකාරය අනුව ඒවායේ ගුණ වෙනස් වෙනවා. අයනික සහ සංයුජ සංයෝගවල ගුණ කීපයක් අපි හඳුනා ගනිමු මෙන්න මේ වග. මම ඔබට එක්
ගුණයක්. අයනික සංයෝගවල ගුණයක් සඳහන් කරනවා. එහෙමනම් අපි එක් අයනික සංයෝගයක ගුණයක් විදිහට ප්‍රතිවිරුද්ධ ආරෝපණ දරන අයන වලින් සකස් වෙලා තියෙනවා අයනික සංයෝග. එහෙනම් මේ අපි කතා කරේ අයනික සංයෝගයක අයන පවතින ආකාරය. එහෙමනම් ඔබ මීට සාපේක්ෂව සහසංයුජ සංයෝගයේ පරමාණු පවතින ආකාරය සඳහන් කළ යුතුයි. බොහෝ විට පරමාණු කිහිපයකින් සමන්විත අණු ලෙස පවතී. ඔව්. එහෙමනම් පරමාණු කිහිපයකින් සමන්විත අණු වලින් තමයි සහසංයුජ සංයෝගයක් පවතින්නේ. ඔබ සාපේක්ෂ තොරතුර අයනික සංයෝග පවතින්නේ අයන වලින් සමන්විත දැලිසක් විදිහට. දෙවන කාරණය. අයනික සංයෝග බොහොමයක්ම ස්පටික රූපී ඝන ද්‍රව්‍ය වේ. සහසංයුජ සංයෝග කෙසේද පවතී? වායු හෝ ද්‍රව අවස්ථාවේ ඇත. බොහොමයක් කියන්නේ අයනික සංයෝග පවතින්නේ ඝන අවස්ථාවේ, සහසංයුජ සංයෝග පවතින්නේ ද්‍රව හෝ වායු අවස්ථාවේ. මේ ලක්ෂණ සියල්ලම 100%ක්ම සමාන නොවන අවස්ථා තිබිය හැකියි. නමුත් සරලව මතක තියාගන්න මේ ගුණවල වෙනස් වෙන ආකාරය. ඊළඟට අයනික සංයෝගවල ද්‍රවාංකය තාපාංකය ඉහළයි. ද්‍රවාංකය කියන්නේ පුතේ ඝනයක් ද්‍රව බවට පත්වන උෂ්ණත්වය, තාපාංකය කියන්නේ ද්‍රවයක් වායු බවට පත්වන උෂ්ණත්වය. අයනික සංයෝගවල ද්‍රවාංක සහ තාපාංක ඉහළ වෙනකොට සහසංයුජ සංයෝගවල ද්‍රවාංක සහ තාපාංක පවතින්නේ කෙසේද? ද්‍රවාංක හා තාපාංක පහළාගයන් ගන්න. ඔව්. ද්‍රවාංක සහ තාපාංක 15ක් ගන්නවා සහසංයුජ සංයෝගවල. අයනික සංයෝග ඝන අවස්ථාවේදී විදුලිය සන්නයනය කරන්නේ නැහැ. සහසංයුජ සංයෝගවල ඝන අවස්ථාවේදී මොකද වෙන්නේ? මතක තියාගන්න අයනික සංයෝගවල ඝන අවස්ථාවේ විදුලිය සන්නයනය වෙන්නේ නැහැ. සහසංයුජ සංයෝගවලත් ඝන අවස්ථාවේ විදුලිය සන්නයනය වෙන්නේ නැහැ. අපි මේ කතා කරන්නේ මේ දෙන්නගේ ಗುಣ. එහෙනම් ඝන අවස්ථාවේදී විදුලිය සන්නයනය වීම කියන එක මත පුතේ මේ සංයෝග දෙක අපිට වෙන් කර හඳුනා ගන්නට බෑ. මෙයත් එක්තරා නිර්ණායකයක්. හැබැයි ඒ නිර්ණායකයේ මේ අවස්ථා දෙකටම සමානයි. ඝන අවස්ථාවේදී විදුලිය සන්නයනය නොවුනට විලීන ද්‍රව, ඒ කියන්නේ පුතේ ඝනය රත් කර ද්‍රව බවට පත් කරපුවාම අපි කියනවා විලීන ද්‍රවය. විලීන ද්‍රව හෝ ජලීය ද්‍රාවණ තුලින් විදුලිය සන්නයනය වෙනවා අයනික සංයෝග. එහෙනම් සහසංයුජ සංයෝගවල විලීන ද්‍රව හෝ ජලීය ද්‍රාවණ තුලින් විදුලිය සන්නයනය වීමේ ස්වභාවය කුමක්ද? විලීන ද්‍රව හෝ ජලීය ද්‍රාවණ තුලින් විදුලිය සංසාරණය නොවේ. ඔව්. විලීන ද්‍රව හෝ ජලීය ද්‍රාවණ තුලින් විදුලිය සන්නයනය නොවේ. එහෙනම් මතක තියාගන්න පුතේ මේ අපි කතා කළේ අයනික සහ සහසංයුජ සංයෝගවල ගුණ. එතකොට ඒ සංයෝගයේ පවත්නා ස්වභාවය ගැන අපි කතා කළා. පදාර්ථයේ පවතින අවස්ථාව ගැන කතා කරා. එයාලගේ ද්‍රවාංක තාපාංක ගැන කතා කරා. ඝන ද්‍රව විලීන ද්‍රව අවස්ථා තුලදී විදුලිය සන්නයනය වීම පිළිබඳව මේ සංයෝග දෙකෙහි අවස්ථා අපි සාකච්ඡා කළා. එහෙමනම් පුතේ මෙන්න මේ කරුණු සංසන්දනය කරගනිමින් අපිට යම් සංයෝගයක් අයනික සංයෝගයක්ද එසේ නොමැතිනම් මෙය සහසංයුජ සංයෝගයක්ද කියලා ඔබට හඳුනා ගන්නට හැකි වෙනවා. සංයෝගවල බන්ධන ස්වභාවය මේ කරුණු පදනම් කරගෙන අපිට පරීක්ෂණාත්මකව හඳුනා ගන්නට හැකි වෙනවා. ඒ සඳහා මෙන්න මේ ආකාර වගුවක් භාවිත කරලා අපි පරීක්ෂණාත්මකව හඳුනාගත යුතුයි. ජලය ද්‍රව වාෂ්පවිය, ශල්‍ය ස්ප්‍රීතු ද්‍රව වාෂ්පවිය, සෝඩියම් ක්ලෝරයිඩ් ඝන විපර්යාසයක් සිදු නොවිය, කොපර් සල්ෆේට් ඝන සුදු පැහැයට හැරුණි, ඉටි ඝන ද්‍රව වාෂ්පවිය, භූමි තෙල් ද්‍රව වාෂ්පවිය, සීනි ඝන ද්‍රව විය. හරි.
ජලය ද්‍රව වාෂ්ප විය. ශල්‍ය ස්ප්‍රීතු ද්‍රව වාෂ්ප විය. සෝඩියම් ක්ලෝරයිඩ් ඝන විපර්යාසයක් සිදු වූයේ නැත. කොපර් සල්ෆේට් ඝන සුදු පැහැයට හැරේ. කපුරු පෝල ඝන ද්‍රව වී වාෂ්ප විය. භූමි තෙල් ද්‍රව වාෂ්ප විය. සීනි ඝන ද්‍රව විය. හරි. එහෙමනම් පුතේ දැන් අපි ඉටිපන්දම් දැල්ලක් භාවිතා කරලා ටින් පියනක් මත තියලා පත් කිරීමෙන් ඝන ද්‍රව බවට පත් වෙනවද ද්‍රව වායු බවට පත් වෙනවද කියන කරුණ තමයි මේ නිරීක්ෂණය කළේ. එහිදී ඔබ යොදාගත් ද්‍රව්‍ය සහ ඊට ලැබුණු නිරීක්ෂණ විදිහට ඔබ ක්‍රියාකාරකම් සිදු කළ දරුවෝ බොහොමයක් දෙනා තමන්ගේ ක්‍රියාකාරකම ඉතා නිවැරදිව සිදු කළා. ඉතින් දුවේ පුතේ ඔබ මේ ලැබපු නිරීක්ෂණ ඔබට වැදගත් වේවි. ඒවායේ ද්‍රවාංක තාපාංක ඉහළද පහළද කියන කරුණ තේරුම් ගන්න. ඉතින් සාමාන්‍ය මට්ටමකදී අපි පන්ති කාමරයක කරනවටත් වඩා වැඩි සංඛ්‍යාවක් ඔබ විසින් ක්‍රියාකාරකම සාර්ථකව සිදු කළා. ඒ අනුව අපි ජලය පවතින්නේ ද්‍රව අවස්ථාවේ එතනෝල් එහෙම නැත්නම් මධ්‍යසාර ශල්‍ය ස්පීතු වගේ දේවල් පවතින්නේ ද්‍රව අවස්ථාවේ සෝඩියම් ක්ලෝරයිඩ් සාමාන්‍ය විවහාරය අපි ලුණු කියලා කතා කරන්නේ ඝන අවස්ථාවේ පවතිනවා. කොපර් සල්ෆේට් ඝන, යූරියා ඝන, ග්ලූකෝස්, සීනි ඝන, භූමි තෙල් ද්‍රව. ඔබට රත් කළ විට නිරීක්ෂණ වලට ලැබුණ පොදු නිරීක්ෂණ මම දැන් මේ සඳහන් කරන්නේ ජලය වාෂ්ප වුණා, ශල්‍ය ස්ප්‍රීතු, එතනෝල්, මධ්‍යසාර ඒ සියල්ල වාෂ්ප වෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් ඝන අපි ඒට වෙනසක් වෙන්නේ නැහැ. කොපර් සල්ෆේට් වලත් ඝන අවස්ථාවේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත් එය සුදු පාටට හැරෙනවා අපිට නිරීක්ෂණය කළා. ඔබ යූරියා රත් කළා. යූරියා රත් කරන විට ද්‍රව බවට පත් වුණා. යූරියා නොමැති දරුවෝ කපුරු බෝල එහෙම නැත්නම් අපි නැප්තලීන් කියන රසායනික සංයෝගයෙන් හඳුන්වනවා. එය ද්‍රව වෙලා වාෂ්ප බවට පත් වුණා. ඊළඟට ඔබ ඊට අමතරව යොදාගත්තා ඉටි ද්‍රව වෙලා වාෂ්ප බවට පත් වුණා. ග්ලූකෝස් සීනි වගේ දේවල් ගන්නකොට ඒවා ද්‍රව බවට පත් වෙනවා. භූමි තෙල් ද්‍රවය වාෂ්ප වීම සිදු වෙනවා. ඉතින් පුතේ මෙන්න මේ නිරීක්ෂණ වලින් අපි කොහොමද දැන් ද්‍රවාංක තාපාංක ඉහළ පහළ බව තීරණය කරන්නේ? මේ පදාර්ථයේ පවතින ඕනෑම ද්‍රව්‍යයක් ඝන ද්‍රව වායු කියන අවස්ථා තුනේම පවතින්නට පුළුවන්. ඒතර අපි අද දකින්නකොට එය ඝන ලෙස පවතින්නේ තාමය ද්‍රව බවට පත් වෙන්නට අවශ්‍ය උෂ්ණත්වයට ඇවිල්ලා නැති නිසා. යම් ද්‍රව්‍යයක් මේ වන විට ද්‍රව බවට පත් වෙලා නම් ඒකෙන් අදහස් කරන්නේ එම ද්‍රව්‍යයේ ඝනය ද්‍රවය බවට පත් වෙලා තියෙන්නේ අපි මේ ඉන්න පරිසරයේ තිබෙන උෂ්ණත්වයට කලින් උෂ්ණත්වයක. අයිස් සෙල්සියස් අංශක බිඳුවේදී පවතින්නේ ඝන විදිහට. හැබැයි අයිස් සෙල්සියස් අංශක බිඳුව වෙනකොට නැවත ද්‍රව බවට පත් වෙනවා. එහෙනම් ජලය කියන ද්‍රව්‍යයේ ඝන අවස්ථාව ද්‍රව අවස්ථාවට පත් වෙලා තියෙන්නේ සෙල්සියස් අංශක බිඳුව කියන උෂ්ණත්වය. එය දැන් පවතින්නේ සෙල්සියස් අංශක 30 දී ද්‍රවයක් ලෙස පවතින්නේ. එය සෙල්සියස් අංශක බිඳුවේ ඉඳලා පවතින්නේ ද්‍රව විදිහට. ඒ කියන්නේ පුතේ එහි ඝන අවස්ථාව ද්‍රව අවස්ථාවට පත් වෙලා තියෙන්නේ වායුගෝලීය උෂ්ණත්වයට පෙර උෂ්ණත්වයක. ඒ නිසා එහි ද්‍රවාංකය අනිවාර්යයෙන්ම පහළ ගියා. අපි ගත්තොත් සෝඩියම් ක්ලෝරයිඩ් නැත්නම් ලුණු ගන්නකොට එය තාම පවතින්නේ ඝන අවස්ථාවේ. අපි ඉටිපන්දමෙන් රත් කරාට එය ද්‍රව වුණේ නැහැ. ඒ කියන්නේ එය ද්‍රවය බවට පත් වෙන්නට ඉටිපන්දම් දැල්ලකින් ලබා දෙන තාපය මදි. නමුත් අපි පසුව ඉගෙන ගන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රව බවට පත් වෙන්නට රත් කරලා එය විද්‍යුත් විච්ඡේදනය කරලා තමයි සෝඩියම් කියන ලෝහය නිපදවන්නේ. එහෙනම් අපිට රත් කරන්න බැරි වුණාට තව බොහෝ තාපය ලබා දුන්නොත් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රව බවට පත් වෙනවා.
ඒ නිසා අපි කියනවා සෝඩියම් ක්ලෝරයිඩ් වල ද්‍රවාංකය ඉහළ අගයක් කියලා. ඔබ දන්නවා සාමාන්‍ය යකඩ වුණත් ද්‍රව බවට පත් කරන්න පුළුවන්. ඒකට ඒ ඉතාධික උෂ්ණත්වයක් ලබා දෙන්නට ඕන. ඉතින් මේ විදිහට වායුගෝලීය උෂ්ණත්වය වෙනකොට යම් ද්‍රව්‍යයක් ද්‍රව බවට පත් වෙලා තිබෙනවා නම් ඉන්න අදහස් වෙන්නේ එම ද්‍රව්‍යයේ ද්‍රවාංකය 15ක් කියන. අපි ඉටිපන්දම් දැල්ලකින් රත් කරනකොට ඒ වායු බවට පත් වෙනවා. අපි කියනවා එහි තාපාංකයක් 15ක් කියලා. තාපාංකය 15 කියන්නේ මේ වායුගෝලීය උෂ්ණත්වයට වඩා තව ටිකක් රත් කරනකොට වාෂ්ප වෙනවා කියන. ඒ වගේම එහෙම වාෂ්ප වෙන්නේ නැත්නම් අපි කියනවා ඒකේ ද්‍රවාංකය ඉහළයි කියලා. ඉතින් පුතේ යම් ද්‍රව්‍යයක ද්‍රවාංකය ඉහළ නම් එහි තාපාංකය අනිවාර්යයෙන්ම ඉහළ වෙන්නට ඕන. මොකද ඝනයක් රත් කරපුවාම ද්‍රව බවට පත් වෙලා තවත් රත් කරපුවාම තමයි වායු බවට පත් වෙන්නේ. එහෙනම් ද්‍රවාංකය ඉහළ ද්‍රව්‍යයක තාපාංකය අනිවාර්යෙන් ඉහළයි. හැබැයි ද්‍රවාංකය පහළ ද්‍රව්‍යයක තාපාංකය අනිවාර්යෙන් පහළයි කියන්න බෑ. එහෙම වෙන්න නම් අපි සාමාන්‍ය මට්ටමට රත් කරපුවාම වායු බවට පත් වෙන්නට ඕන. අපි නිදසුනක් ගත්තොත් රසදිය. රසදිය ද්‍රවාංකය 15. ඒ කියන්නේ වායුගෝලීය උෂ්ණත්වයේදී ද්‍රවයක් ලෙස පවතී. හැබැයි රසදිය වල තාපාංකය ඉහළයි. එයා පිටිපන්දම් දැල්ලකින් රත් කළාට වාෂ්ප වෙන්නේ. මෙන්න මේ කරුණු මත තමයි පුතේ අපි තාපාංක ද්‍රවාංක ඉහළද පහළද කියන කරුණ තීරණය කරනවා. දැන් එහෙනම් ඔබ මේ ක්‍රියාකාරකමට යොදාගත් ද්‍රව්‍යවල අපි ඊළඟට බලමු ද්‍රවාංක තාපාංක ඉහළද පහළද කියලා. ඒ අනුව අපිට බන්ධන ස්වභාවය තීරණය කරන්නට හැකි වෙනවා. ජලය පවතින්නේ ද්‍රව අවස්ථාවේ රත් කළ විට වාෂ්ප වේ. එහෙනම් එහි ද්‍රවාංකය තාපාංක ඉහළ පහළ බව සඳහන් කරන්න. ජලය ද්‍රව අවස්ථාවේ පවතින නිසා එහි ද්‍රවාංකය පහළයි. රත් කළ විට වාෂ්ප වන නිසා එහි තාපාංකයත් පහළයි. එහෙනම් අපිට කියන්න පුළුවන් ජලයේ ද්‍රවාංක පහළයි තාපාංකත් පහළයි කියලා. ද්‍රවයක් ලෙස පවතින නිසා ද්‍රවාංකය පහළයි. රත් කළ විට වාෂ්ප වන නිසා තාපාංකය පහළයි. සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රවාංකය ඉහළයි තාපාංකයත් ඉහළයි. ඔව්. ඝනයක් රත් කළ විට ද්‍රව බවට පත් නොවන්නේ නම් එහි ද්‍රවාංකය ඉහළයි. ඉතින් පුතේ එය වායු බවට පත්වන්නට තවදුරටත් රත් කළ යුතුයිනේ. ඒ නිසා ද්‍රවාංක ඉහළ වේ නම් අනිවාර්යයෙන්ම තාපාංකයත් ඉහළයි. කොප සල්ෆේට් වල කොහොමද? ද්‍රවාංකයේ ඉහළයි තාපාංකයත් ඉහළයි. ඔව්. කොප සල්ෆේට් පවතින්නේ ඝන අවස්ථාවේ. එය අපි රත් කළ විට ද්‍රව බවට පත් නොවුනේ අපි සැපයූ තාප ප්‍රමාණය ප්‍රමාණවත් නොවන නිසා. ඒ කියන්නේ ද්‍රවාංකයේ ඉහළයි. ද්‍රවාංකයේ ඉහළ නිසාම තාපාංකයත් ඉහළයි. අපි ඊළඟට අහමු යූරියා පිළිබඳව. ද්‍රවාංකය 15යි. ඝනයක් රත් කළ විට ද්‍රව බවට පත් වෙනවා නම් එහි ද්‍රවාංකය 15යි. එහි පුතේ තාපාංකය 15ද කියන එක අපි තීරණය කරන්නට නම් එම ද්‍රවය නැවත වාෂ්ප වෙන්නට ඕන. දැන් ඔබ කරන ලද ක්‍රියාකාරකමෙන් හඳුනාගත්තා නැප්තලීන් වල. එහෙම නැත්නම් කපුරු වල. ඒ සමගම ඉටි වල. ඒ කියන්නේ පැරපීන් වල. ද්‍රවාංකයත් 15යි තාපාංකයත් 15යි. හේතුව කපුරු නැත්නම් නැප්තලීන් රත් කළ විට ද්‍රව වෙලා ද්‍රවය සම්පූර්ණයෙන්ම වාෂ්ප බවට පත් වෙනවා. ඒ වගේම ඉටි කොටසත් අපි ගත්තු ද්‍රව බවට පත් වෙලා වායු බවට පත් වෙලා සියල්ල අවසන් වෙනවා. එහෙම වුණා නම් අපිට කියන්න පුළුවන් ද්‍රවාංක 15යි තාපාංක 15යි කියලා. ඊළඟට අපි අහමු ග්ලූකෝස් එහෙම නැත්නම් සීනි ගත්තොත් ඒවායේ ද්‍රවාංක තාපාංක පිළිබඳ
කුමක් කිව්වේ? ද්‍රවාංක 15යි. ග්ලූකෝස් සීනි ගත්තහම පත් කළ විට ද්‍රව වන නිසාහි ද්‍රවාංකය 15යි. එතකොට හි තාපාංක පුතේ හරියටම අපිට නිරීක්ෂණය කරන්නට හැකියාවක් නැහැ. හේතුව ඒ අපි තාපය ලබා දෙන ආකාරය අනුව සංඝටකවලට වියෝජනය වෙලා වෙනත් ද්‍රව්‍ය බවට පත් වෙනවා. ඊළඟට භූමි තෙල් වල කොහොමද මේ తত্ত্বය? ද්‍රවාංකය 15යි තාපාංකය 15යි. භූමි තෙල් පවතින්නේ ද්‍රව අවස්ථාවේ බැවින් එහි ද්‍රවාංකය 15යි. ඒ අපි රත් කළ විට වාෂ්ප වූ නිසා අපි කියනවා එහි තාපාංකයත් 15ක් කියලා. ගුණ ගැන අපි කතා කරද්දී අයනික සංයෝග වල ගුණයක් විදිහට ද්‍රවාංක තාපාංක ඉහළයි කියලා අපි කිව්වා. සහසංයුජ සංයෝග වල ගුණයක් විදිහට ද්‍රවාංක තාපාංක 15යි කියලා අපි කිව්වා. එහෙනම් මෙන්න මේ කරුණ පදනම් කරගෙන තමයි අපි දැන් ක්‍රියාකාරකමට යොදාගත් ද්‍රව්‍ය අයනික සංයෝගයක්ද සහසංයුජ සංයෝගයක්ද කියලා අපි තීරණය කරන්නේ. කියන්නේ ජලයේ බන්ධන ස්වභාවය කුමක්ද? සහසංයුජ සංයෝග. ජලය සහසංයුජ සංයෝගයක්. හේතුව ද්‍රවාංක 15යි තාපාංක 15යි. ශල්‍ය ස්ප්‍රීතු එහෙම නැත්නම් එතනෝල් එහෙමත් නැත්නම් මධ්‍යසාර වාගේ ද්‍රවයක් ගත්තොත් එහි බන්ධන ස්වභාවය කුමක් විය හැකිද? සහසංයුජ. ඔව් සහසංයුජ. හේතුව ද්‍රවාංකයේ 15යි තාපාංකයේ 15යි. හරි. කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් වල බන්ධන ස්වභාවය කුමක් විය හැකිද? අයනික බන්ධනයක්. අයනික බන්ධනයක්. ඇයි ඔබ එහෙම කියන්නේ? ද්‍රවාංකය ඉහළයි තාපාංකය ඉහළයි. හරි. කොප සල්ෆේට් වල බන්ධන ස්වභාවය කුමක් විය හැකිද? අයනික බන්ධන. අයනික බන්ධන. ඇයි එහෙම කිව්වේ? ද්‍රවාංකය ඉහළයි තාපාංකය ඉහළයි. යූරියා වල බන්ධන ස්වභාවය කුමක් විය හැකිද කියලා? සහසංයුජ බන්ධන. ඔව් සහසංයුජ බන්ධන. ඇයි ඔබ එහෙම කිව්වේ? ද්‍රවාංකයේ 15 ඔව් ද්‍රවාංකය 15 නිසා. සීනි එහෙම නැත්නම් ග්ලූකෝස් වාගේ ඝන ද්‍රව්‍යයක බන්ධන ස්වභාවය කුමක් විය හැකිද? සහසංයුජ බන්ධන ඔව් හේතුව ද්‍රවාංකය 15යි. එහෙනම් පුතේ මතක තියාගන්න කිසියම් ද්‍රව්‍යයක් ඝන අවස්ථාවේ පැවතුනාට එය රත් කළ විට ඉක්මනින් ද්‍රව බවට පත් වෙනවා නම් ඒ කියන්නේ ද්‍රවාංකය 15 නම් එහි බන්ධන ස්වභාවය වන්නේ සහසංයුජ බන්ධන. භූමි තෙල් වාගේ පෙට්‍රල් වාගේ එහෙම නැත්නම් තිනර් වාගේ සංයෝගයක් ගත්තොත් එහි බන්ධන ස්වභාවය කුමක් විය හැකිද? සහසංයුජ බන්ධන. ඔව්. කියන්න හේතුව ද්‍රවාංකයයි තාපාංකයයි 15 නිසා. ද්‍රවාංක තාපාංක 15 බැවින් එය සහසංයුජ සංයෝගයක් වෙන්නට ඕන. ඉතින් පුතේ මෙන්න මේ විදිහට ක්‍රියාකාරකමකින් ලබා ගන්න දත්ත පදනම් කරගෙන අපට පුරෝකතනය කරන්නට හැකි වෙන්නට ඕනේ යම් රසායනික සංයෝගයක බන්ධන ස්වභාවය අයනිකද එසේත් නැත්නම් සහසංයුජද කියන කරුණ. ඉතින් පුතේ මෙය 100%ක්ම නිවැරදි නැහැ. සෑම සංයෝගයකම එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතු වන වෙනත් කරුණු තියෙනවා. ඒ අවස්ථාවකදී බන්ධන ස්වභාවය වෙනස් වේවි. නිදසුනක් ගත්තොත් සිලිකන් ඩයොක්සයිඩ්. සිලිකන් ඩයොක්සයිඩ් කියන සංයෝගය වැලිවල තියෙන සංයෝගය ඊටාම තාපාංක ද්‍රවාංක ඉහළම ගයක් වෙනවා. ඒකට හේතුව වෙන්නේ එයාට මේ කියපු කාරණයට අමතරව එයා පරමාණුක දැලිසක් විදිහට පවතින. ඉතින් දැලිසක ආකාරයට පැවතීම සාමාන්‍ය තත්ත්වයන් වෙනස් වෙන්නට හේතු වෙනවා. ඒ නිසා එම කරුණ එසේ මතක තියාගන්න ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ලක්ෂණ මත අයනික සහ සහසංයුජ සංයෝග කොහොමද හඳුනාගන්නේ කියන එක ඔබට අවබෝධයක් තිබෙනවද කියලා බලන්න. ඊළඟට පුතේ ද්‍රව හෝ ජලීය ද්‍රාවණ තුලින් විදුලිය ගමන් කරන්නේදයි පරීක්ෂණාත්මකව සොයා බලන්නටයි අපි සූදානම් වෙන්නේ. ඔබට මතක ඇති
9 ශ්‍රේණිය විද්‍යුත් විච්ඡේදනය පාඩමයි. එහිදී අපි යම් ද්‍රව්‍යයක් විද්‍යුත් විච්ඡේදයක්ද විද්‍යුත් අවිච්ඡේදයක්ද කියන කරුණ හඳුනාගත්තේ කොහොමද? ඒත් මේ ක්‍රියාකාරකම් පදනම් කරගෙනමයි. ඉතින් පුතේ එතනදී පැහැදිලි වෙන දෙයක් තමයි විද්‍යුත් විච්ඡේදයක් කියන්නේ දැන් ඔබට තහවුරු වෙන්නට ඕන එහෙමනම් එය අයනික සංයෝගයක ජලීය ද්‍රාවණයක්. ඔබට මතක ඇති විද්‍යුත් අවිච්ඡේද්‍ය සකසා ගැනීමට අපි යොදාගත්තේ සැබවින්ම මේ සහසංයුජ සංයෝගවල ජලීය ද්‍රාවණ කියන. ඉතින් ඊට හේතු විදිහට එම ශ්‍රේණියේදී ඔබට අධ්‍යයනය කරන්නට ලැබුණා මේ ජලීය ද්‍රාවණය තුල සචල අයන පවතිනවා නම් එය විද්‍යුත් විච්ඡේදයක් ලෙසත් සචල අයන නොපවතිනවා නම් එය විද්‍යුත් අවිච්ඡේදයක් විදිහට. ඉතින් පුතේ ඔය කරුණම තමයි අපි දැන් මේ කතා කරන්නේ. මොකද්ද? මේ ජලීය ද්‍රාවණය තුල අයන පවතිනවා නම් ඒ කියන්නේ සචල අයන පවතිනවා නම් තමයි එය තුලින් විදුලි ධාරාවක් ගමන් කරනවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සචල අයන පවතින්නේ මතක තියාගන්න අයනික සංයෝගවල ජලීය ද්‍රාවණවල පමණයි. අපි එහෙනම් බලමු ජලීය ද්‍රාවණ තුලින් විදුලිය සන්නයනය වීමට අනුව සංයෝගයේ බන්ධන ස්වභාවය හඳුනාගන්නේ කොහොමද කියලා. ඒ සඳහා භාවිත කරන්න පුතේ මෙවැනි ඇටවුමක්. කාබන් කූරු දෙකක් ඊට සම්බන්ධ කළ කෝෂයක්, කෝෂයට සම්බන්ධ කළ බල්බයක්, බල්බය අනික් කෙළවර සම්බන්ධ කරලා තියෙන්නට ඕනේ. මේ ආකාරයට අනෙත් කාබන් ඉලෙක්ට්‍රෝඩයට අපි මේ සඳහා යොදාගන්නේ වියලි කෝෂයකින් ගලවා ඉවත් කරන ලද කාබන් කූර. එහෙම නැත්නම් මේ සඳහා අපිට මිනිරන් කූරකුත් යොදා ගන්නට පුළුවන්. අපි බලමු කොහොමද මේ ක්‍රියාකාරකම සිදු කරන්නේ කියලා. ඉතින් මේ ආකාරයට අපි සංයෝග දෙකක් යොදාගත්තොත් සාපේක්ෂව A සංයෝගය සහ B සංයෝගය කියලා. A සංයෝගයේ ජලීය ද්‍රාවණය තුලින් ඔබට පේනවා බල්බය දැල් වෙනවා. B සංයෝගයේ ජලීය ද්‍රාවණය තුලින් ඔබට පෙනෙනවා බල්බය දැල් වෙන්නේ නැහැ කියලා. එහෙමනම් දැන් ඔබෙන් අහනවා පුරෝකතන ප්‍රශ්නයක්. A හා B සංයෝග වලින් අයනික සංයෝගය විය හැක්කේ කුමක්ද? Aද Bද? A. හේතුව මොකක්ද? බල්බය දැල් වෙනවා. එහෙමනම් පුතේ එහි තියෙන්නට ඕන විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රාවණයක්. විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රාවණයක සචල අයන තිබෙන්නට ඕනේ. සචල අයන තිබෙන්නට නම් එය ජලයේ දිය වෙලා තියෙන්නට ඕනේ. අයනික සංයෝගය. දැන් අපි මේ වෙන විට දන්නවා සහසංයුජ සංයෝගයක් තුල අයන නැහැ කියලානේ. ඉතින් අයන නැතිනම් සචල අයනත් නැහැ. ද්‍රාවණ විදිහට ලුණු, ඒ කිව්වේ සෝඩියම් ක්ලෝරයිඩ්, යූරියා, කොපර් සල්ෆේට්, ග්ලූකෝස්, එතනෝල් වාගේ සංයෝගවල ජලීය ද්‍රාවණ යොදාගෙන අපි බලමු මේ ක්‍රියාකාරකම සිදු කරලා අපට යම් නිරීක්ෂණයක් ලබා ගන්නට හැකි වෙනවද කියලා. ඒ කිව්වේ ඒ ක්‍රියාකාරකමේදී බල්බය දැල් වෙනවද? බල්බය නොදැල් වෙනවද? බල්බය දැල් වෙන්නේ කුමන සංයෝගවලද? බල්බය නොදැල් වෙන්නේ කුමන සංයෝගවලද? දැන් ඔබ මේ වෙන විටත් දන්නවා බල්බය දැල් වෙන්නට ඕන අයනික සංයෝගවල. බල්බය නොදැල් වෙන්නේ සහසංයුජ සංයෝගවල. මේ ක්‍රියාකාරකම භාවිතා කරලත් අපිට එහෙමනම් අයනික සංයෝග සහ සහසංයුජ සංයෝග හඳුනා ගන්නට පුළුවන් වේවි. මෙන්න ක්‍රියාකාරකමේ අපි යොදා ගන්න බලාපොරොත්තු වන ද්‍රව්‍ය ජලය, ලුණු. ඒ කියන්නේ ජලය ගන්න පුළුවන් අපිට ලුණු ද්‍රාවණයක් ගන්න පුළුවන්, සීනි ද්‍රාවණයක් ගන්න පුළුවන්, එහෙම නැත්නම් ග්ලූකෝස් ද්‍රාවණයක්, එතනෝල්, සල්ලි ස්පීතු වගේ දේවල් වල ද්‍රාවණයක්, කොපර් සල්ෆේට් ද්‍රාවණයක්. ඊට අමතරව අවශ්‍ය නම් අපිට භූමි තෙල් වගේ ද්‍රවයකුත් මේ සඳහා යොදා ගන්නට හැකියාවක් තිබෙන. අපි අවසානයේදී සිදු කරනවා මොකද එක පරීක්ෂණයක් සිදු කරලා කාබන් ඉලෙක්ට්‍රෝඩ දෙක හොඳින් සෝදලා ජලයෙන් සෝදලා රෙදි කැබැල්ලකින් පිසදා ගන්නට ඕන. එතකොට ඔබ දැන් මේ ක්‍රියාකාරකම සිදු කරද්දී පළමුව ක්‍රියාකාරකම සිදු කරලා බල්බය දැල් වුණාද නැද්ද කියන එක හඳුනාගෙන සටහන් කරගෙන අනතුරුව කාබන් ඉලෙක්ට්‍රෝඩ දෙක ජලයෙන් සෝදලා එය නැවත පිසදාගෙනයි ඊළඟ ද්‍රාවණය යොදා ගන්නට ඕන.
ඉතින් පුතේ එහෙමනම් දැන් අපි කිහිප දෙනෙක් ළඟ මේ ඇටෝම් තියෙනවනේ. අපි අනිත් අයට බලා ගන්නට ඉඩ තියලා ක්‍රියාකාරකමට අවශ්‍ය ද්‍රව්‍ය තිබෙන දරුවෝ ක්‍රියාකාරකම දැන් එහෙනම් සිදු කරලා බලන්න. ජලය බල්බය නොදැල්වේ ඉලෙක්ට්‍රෝඩ අසල නිරීක්ෂණයක් නැත. ලුණු බල්බය දැල්වේ ඉලෙක්ට්‍රෝඩ අසලින් වායු බුබුලු පිටවේ. යූරියා ද්‍රාවණය බල්බය නොදැල්වේ ඉලෙක්ට්‍රෝඩ අසල නිරීක්ෂණයක් නැත. කොපර් සල්ෆේට් බල්බය දැල්වේ ඉලෙක්ට්‍රෝඩ අසලින් වායු බුබුලු පිටවේ. සීනි බල්බය නොදැල්වේ ඉලෙක්ට්‍රෝඩ අසලින් නිරීක්ෂණයක් නැත. හරි. එහෙමනම් පුතේ දැන් ඔබ ජලීය ද්‍රාවණයක් තුලින් විදුලි ධාරාවක් යවන්නට ඇටෝමක් සකස් කරලා ඒ ඇටෝම තුලින් බල්බය දැල්ුණාද සහ ඉලෙක්ට්‍රෝඩ අසල ලැබුණු නිරීක්ෂණ තමයි ඒ සඳහන් කළේ. මේ තිබෙන්නේ විදුලිය ගමන් නොකරන විවෘත පරිපථයක්. ලෝහ වර්ග විද්‍යුතය සන්නායනය කරන බව අපි දන්නවා. කාබන් කූරු වැනි සන්නායක යෙදුවොත් ඒ ඔස්සේ විද්‍යුතය ගමන් කරන බව අපට පෙනෙනවා. මේ විදිහටම ද්‍රව වර්ගත් විද්‍යුතය සන්නායනය කරනවාද? ද්‍රව වර්ග කීපයක් අපි ගනිමු. අපි මේ භාජනවල අඩංගු ද්‍රව වර්ග මොනවද කියලා බලමු. තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, තනුක සල්ෆියුරික් අම්ලය, ග්ලූකෝස් ද්‍රාවණය, ලුණු ද්‍රාවණය, ඊතයිල් මධ්‍යසාරය, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය, කොපර් සල්ෆේට් ද්‍රාවණය, ආසුත ජලය යන මේවා මේ භාජනවල අඩංගුයි. මේ තිබෙන්නේ තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. අපි බලමු මේ තුලින් විදුලිය ගලනවද කියලා. බල්බය දැල් වෙනවා. ඒ කියන්නේ මේ ද්‍රවය විද්‍යුතය සන්නායනය කරනවා. මේ තිබෙන්නේ තනුක සල්ෆියුරික් අම්ලය. අපි ඒ තුලින් විද්‍යුතය ගලනවාද කියලා බලමු. ඔව්. ඒ ද්‍රාවණයත් විද්‍යුතය සන්නායනය කරනවා. ග්ලූකෝස් ද්‍රාවණයට විදුලිය සන්නායනය කරන්න පුළුවන්ද? බල්බය දැල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ග්ලූකෝස් ද්‍රාවණය විද්‍යුතය සන්නායනය නොකරන බවයි. ඊළඟට තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. එය විද්‍යුතය සන්නායනය කරනවා. මේ ඊතයිල් මධ්‍යසාරය. එය තුලින් විද්‍යුතය ගමන් කරන්නේ නැහැ. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය. බල්බය දැල් වෙනවා. ඒ කියන්නේ විද්‍යුතය සන්නායනය කෙරෙනවා. මේ කොපර් සල්ෆේට් ද්‍රාවණය. කොපර් සල්ෆේට් තුලින් විද්‍යුතය ගමන් කරනවද? කොපර් සල්ෆේට් තුලින් විද්‍යුතය ගමන් කරනවා. මේ ආසුත ජලය. ආසුත ජලය තුලින් විද්‍යුතය ගමන් කරන්නේ නැහැ. ජලය තුලින් විදුලි ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඒ නිසා බල්බය දැල් වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝඩ අසල විපර්යාසයක් නැහැ. ලුණු ද්‍රාවණය තුලින් බල්බය දැල් වෙනවා. ඉලෙක්ට්‍රෝඩ දෙකම අසලින් අපිට වායු බුබුලු පිට වෙනවා නිරීක්ෂණය කරන්නට පුළුවන්. එය තවදුරටත් ඔබ නිරීක්ෂණය කළොත් එහි ක්ලෝරීන් ගන්ධයක් ඇති වෙන බව හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට යූරියා ද්‍රාවණයට බල්බය දැල් වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝඩ අසල විපර්යාස නැහැ. ග්ලූකෝස් ද්‍රාවණයටත් බල්බය දැල් වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝඩ අසල විපර්යාස නැහැ. ශල්‍ය ස්ප්‍රීතු එතනෝල් වගේ දේවල් ගත්තත් බල්බය දැල් වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝඩ අසල විපර්යාස නැහැ. කොපර් සල්ෆේට් ද්‍රාවණය යොදා ගත්තහම ඔබ ද්‍රාවණයට යොදාගත්තු ඒ කියන්නේ ජලයේ දිය කළ කොපර් සල්ෆේට් ද්‍රව්‍ය ප්‍රමාණය මත
ඊළඟට ඔබ ඒ සඳහා පරිපථයට යොදාගත්තු කෝෂවල වෝල්ටීයතාව එහෙම නැත්නම් ඒවායේ ධාරාව මත බල්බය දැල්වෙන්නට හෝ නොදැල්වෙන්නට පුළුවන්. නමුත් ඔබ සියලු දෙනාට මෙන්න මේ නිරීක්ෂණය ලැබිලා තියෙනවා. මොකද්ද? ධන ඉලෙක්ට්‍රෝඩය අසලින් වායු බුබුලු පිට වෙනවා. ඍණ ඉලෙක්ට්‍රෝඩය ද්‍රාවණයේ ගිලුන කොටස රතු දුඹුරු පාට වෙනවා. ඒ කියන්නේ පුතේ එහිදී විපර්යාසයක් වෙලා තියෙනවා කියන්නේ පරිපථය තුලින් විදුලි ධාරාවක් ගමන් කරලා තියෙනවා. ඔබ යොදාගත්තු බල්බය දැල්වෙන්නට තරම් ප්‍රමාණවත් විදුලි ධාරාවක් ගමන් කරලා නැති එකයි බල්බය නොදැල්ුණා නම් ඊට හේතුව වෙන්නේ. ඉතින් මේ අනුව අපිට කියන්න පුළුවන් ජලය තුලින් විදුලිය ගමන් කරන්නේ නැහැ. ඊට හේතුව එය සහසංයුජ සංයෝගයක් වීම. ලුණු ද්‍රාවණය තුලින් විදුලිය ගමන් කරනවා. එය අයනික සංයෝගයක් වීම නිසා ජලයේ සචල අයන පවතිනවා. යූරියා ද්‍රාවණය තුලින් විදුලිය ගමන් කරන්නේ නැහැ. එය සහසංයුජ සංයෝගයක් නිසා. ග්ලූකෝස් ද්‍රාවණය තුලින් විදුලිය ගමන් කරන්නේ නැහැ. එය සහසංයුජ සංයෝගයක් නිසා. ශල්‍ය ස්ප්‍රීත තුලින් විදුලිය ගමන් කරන්නේ නැහැ. එය සහසංයුජ සංයෝගයක් නිසා. කොපර් සල්ෆේට් ද්‍රාවණය තුලින් විදුලිය ගමන් කරනවා. එය අයනික බන්ධන වලින් යුක්තයි. ඒ නිසා ජලීය ද්‍රාවණය තුල ධන සහ ඍණ අයන පවතිනවා. ඒ සචල අයන පැවතීම තමයි ද්‍රාවණය තුලින් විදුලිය ගමන් කරන්නට හේතු උනේ. ඉතින් පුතේ මෙන්න මේ විදිහට ජලීය ද්‍රාවණයක් තුලින් විදුලිය ගමන් කිරීමට තරමක් දුරට විදුලිය ගමන් කරන්නට සහ විදුලිය ගමන් නොකරන්නට හේතු අපිට හඳුනා ගන්නට පුළුවන්. බල්බය නොදැල් වෙන්නේ එම ද්‍රාවණය තුල අයන නොමැති නිසා. බල්බය යන්තමින් දැල් වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ එම ද්‍රාවණේ අයන ස්වල්පයක් පැවතීම නිසා. ඉතින් දුවේ පුතේ ඔබට අවබෝධ වෙන්නට ඇති කොපර් සල්ෆේට් සුළු ප්‍රමාණයක් දිය කළාම එහි පවතින්නේ අයන සුළු ප්‍රමාණයක්. එහෙනම් බල්බය දැල් වෙන්නට ඕන යන්තමින්. ඊළඟට හොඳින්ම දැල් වෙනවා කියන්නේ මොකද්ද? ද්‍රාවණේ අයන වැඩිපුර පවතිනවා කියන එක. ඉතින් මෙන්න මේ ආකාරයට අපිට ජලීය ද්‍රාවණයක් තුලින් විදුලි ධාරාවක් යැවීමෙනුත් බන්ධනවල ස්වභාවය හඳුනා ගන්නට හැකි වෙනවා. ඉතින් පුතේ මෙන්න මේ පාඩමේදී අපි මේ කරුණු ටික දැනගෙන තියෙන්නට ඕනේ. මොනවද කරුණු? සංයෝග සෑදීමට දායක වී ඇති මූලද්‍රව්‍ය සහිත කාණ්ඩ මොනවද කියන එක. ඒ සඳහා අපි කාණ්ඩ 1 සිට 7 වෙනි කාණ්ඩය දක්වා හඳුනාගත්තා. සංයෝග සෑදීමට අවමදායකත්වයක් දක්වන මූලද්‍රව්‍ය සහිත කාණ්ඩය 8 වෙනි කාණ්ඩය බව හඳුනාගත්තා. රසායනික බන්ධන සෑදීමට දායක වන්නේ ඉලෙක්ට්‍රෝන පමණයි කියන කරුණ අපි මේ සෑම බන්ධනයක් සෑදීමේදීම හඳුනාගත්තා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පදනම් කරගෙන අපිට සාධන අයනයේ ආරෝපණය තීරණය කරන්නට පුළුවන්. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි නම් එය ධන 1 කයනයක් බවටත්, ඉලෙක්ට්‍රෝන 2ක් නම් ධන 2 කයනයක් බවටත් පත් වෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රෝන 7ක් තිබෙනවා නම් ඍණ අයනයක් බවට පත් වෙනවා. ඉලෙක්ට්‍රෝන 6ක් තිබෙනවා නම් ඍණ 2 අයනයක් බවට පත් වෙනවා. ඉතින් පරමාණුවක් පිට කරනකොට එය ධන අයනයක් බවට පත් වෙනවා කියන කරුණත්, පරමාණුවක් ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් ඍණ අයන සාදනවා කියන කරුණත් ඔබ දැනගන්නට ඕනේ. ඒ වගේම අපිට අයනික බන්ධන සෑදෙන ආකාරය රූපමය ලෙස නිරූපණය කරන්නට හැකි වෙන්නට ඕනේ. ඔබ ඒ සඳහා සෝඩියම් සහ ක්ලෝරින් අතර අයනික බන්ධන සෑදෙන ආකාරය රූපමය ලෙස නිරූපණය කළා. අයනික බන්ධන සෑදෙන්නේ ධන අයන සහ ඍණ අයන අතර ප්‍රබල ස්ථිති විද්‍යුත් ආකර්ෂණයක් නිසා බව ඔබ තේරුම් ගන්නට ඕනේ. මේ විදිහට පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් සහසංයුජ බන්ධන සාධනාකාරය විස්තර කරන්නට හැකි වෙන්නට ඕනේ. එහිදී ඔබ සම පරමාණුක අණු සහ විෂම පරමාණුක අණු සෑදෙන ආකාරයත්, ඒවා රූප සටහන් මගින් නිරූපණය කිරීම, තිත්කතිර සටහන, ලුයිස් තිත් ව්‍යුහය සහ ලුයිස් ව්‍යුහය ගොඩනගන ආකාරයත් ඔබ හඳුනාගත්තා. විෂම පරමාණුක අණු සාධන කොට එම පරමාණු අතර තියෙන විද්‍යුත් ඍණතාව අසමාන වීම හේතුවෙන් හවුලේ තිබෙන ඉලෙක්ට්‍රෝන යුගලය එක් පරමාණුවක් දෙසට වඩා ආකර්ෂණය කර ගැනීමේ හේතුවෙන් ද්‍රවීකරණය වන බවත්,
ද්‍රවීකරණය වීම නිසා ඇතිවන සහසංයුජ බන්ධන අපි ද්‍රවීය සහසංයුජ බන්ධන කියලා හඳුන්වන බවත් ඔබට මතක් වෙන්නට ඕන. ඒ වගේම ද්‍රවීය සහසංයුජ බන්ධනයක එක සංයෝගයක තිබෙන එක් අණුවක සුළු වශයෙන් ඍණ ලෙස ආරෝපිත වූ පරමාණුවක් එම සංයෝගයේම තිබෙන තවත් අණුවක සුළු වශයෙන් ධන ලෙස ආරෝපිත වූ අයනයක් සමග ඇතිවන ආකර්ෂණය හේතුවෙන් අන්තර් අණුක බන්ධන ඇති වෙනවා කියලා ඔබට මතක තියෙන්නට ඕනේ, හඳුනා ගන්නට ඕනේ. ඒ අවස්ථාවේදී එම එක් පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණුවක් වුණා නම් ඇතිවන්නේ හයිඩ්‍රජන් බන්ධනයක් කියලාත් ඔබ තේරුම් ගන්නට ඕනේ. ඉතින් අයනික සහ සහසංයුජ සංයෝගවල භෞතික ගුණ සරල පරීක්ෂණ මගින් ඔබට ආදර්ශනය කරන්නට හැකි වෙන්නට ඕනේ. ඒ විදිහට අපි රත් කිරීමෙන් ද්‍රවාංක තාපාංක පිළිබඳව හඳුනාගත්තා. ඒ වගේම ජලීය ද්‍රාවණයක් තුලින් විදුලිය සන්නයනය කිරීමෙන් අයනික බන්ධන සහ සහසංයුජ බන්ධන හඳුනා ගන්නට හැකියාවක් ලැබුණා. ඉතින් මෙන්න මේ ආකාරයට මූලද්‍රව්‍යයක් පරමාණු ස්ථායී වීම සඳහා තමයි රසායනික බන්ධන සාධන්නේ කියලා ඔබට අවබෝධයක් තියෙන්නට ඕන. ඉතින් පුතේ එහෙමනම් අපිට දැන් රසායනික බන්ධන කියන පාඩමට yes I can කියලා කියන්නට පුළුවන් වෙන්නට ඕන.